නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන තුලින් අපි සරණ ගිය අපගේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය, ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ඒ සමාජයට මුහුණ දුන්න ආකාරයෙන්ම ප්‍රකට වෙන ආකාරය අපිට මේ දහම් වැඩසටහනින් ඉගෙන ගන්න ලැබෙනවා. නුවණැති පින් ඇති සත්වයාගේ සිත පහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අහනකොට. එතකොට පින්වත්නි, අද දවසෙත් ඒ වාගේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ඒ බුදුරජාණන් වහන්සේගේ ඥානය, ප්‍රඥාව, නුවණ ගැන ඔබට පැහැදීම පිණිස ලස්සන විස්තරයක් අද ඉගෙන ගන්න. මේ උතුම් දහම් වැඩසටහන ඇමරිකාවේ කැලිෆෝනියාහි පදිංචි පින්වත් සිසිර කුමාර මහත්මයා, වසන්තී චතුරංගනී මහත්මිය, සුදම් අනුත්තර පුතා සහ අමාෂා කලිඳුනී දියණිය විසින් මේ පවුලේ පින්වතුන් මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන්නේ. බොහෝ පින් රැස් කර ගන්නවා මේ පින්වතුන්. මේ ලෝක සත්වයාට පින් කැමැති, ගෞතම සාසනයේ පිහිට ලැබුණු කැමැති බොහෝ දෙනාට හිතසුව පිණිස මේ ධර්ම දානය දෙන පින් බලෙන්. ඒ නිසා ඔබගේ පවුලේ සියලු දෙනාට සම්බුදු සරණින් සිත් වේවා කියන අදහසින් අද ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඉතින් පින්වත්නි, අපි විටින් විට මතක් කළා ඒ සමාජයේ භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ ඒ බමුණු මත ඉදිරිපත් කර ඒ බමුණන් සමාජයේ අධිපති වෙලා වාසය කරපු ආකාරය. ඒ කියන්නේ මතවාද සහ ඒ බමුණු අදහස් එක්ක රජවරු පවා ගස්ඨණයට ගියේ නෑ. රජවරු රාජ්‍ය සම්පත්තියෙන් ආඩ්‍ය වෙලා භූමිය පාලනය කළා, මිනිසු පාලනය කළා. නමුත් මතවාද දෘෂ්ටි ගොඩාක් ඉදිරිපත් කළේ බමුණෝ. දැන් බලන්න, ඒ කාලේ වෙච්ච දෙයක්, පුදුම සහගත කතාවක් අද අහන්න ලැබෙන්නේ. මේ සූත්‍ර දේශනාවේ නම දීඝනිකායේ තේවිජ්ජ සූත්‍රය. ත්‍රිවිද්‍යාව කියන්නේ ගැන තමයි මේ කතාව යන්නේ. බුදුරජාණන් වහන්සේ 500ක් සංඝ පිරිස සමග කොසල් ජනපදයේ චාරිකාව වඩිද්දී මනසාකට කියන කොසල් රටවැසියන්ගේ බ්‍රාහ්මණ ගමටත් වැඩියා. ඒ කියන්නේ ගම් පිටින් තිබිලා තියෙන බමුණු විතරක්ම ඉන්න. ඒ පැත්ත පළාතට ශුද්‍රයන්ට එන්න දෙන්නේ නැහැ. පහත් කුලවල මිනිස්සු කියලා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මනසාකට ගමේ මනසාකටේට උතුරින් අචිරවති නදී තෙර අඹවනේ වැඩ හිටියා. ඒ කාලේ ප්‍රසිද්ධ සම්භාවනීය බ්‍රාහ්මණයන් ඒ මනසාකට ගමට සම්ප්‍රාප්ත වෙලා. ඒ කියන්නේ චංකි බ්‍රාහ්මණයා, තාරුක්ක බ්‍රාහ්මණයා. දැන් මම ඉදිරියට අපිට අවස්ථාව ලැබුණොත් කියලා දෙන්නම් කවුද චංකි කියන්නේ. ඒ වගේ. ඉතින් තාරුක්ක බ්‍රාහ්මණයා, පොක්කර සාති බ්‍රාහ්මණයා. දැන් පොක්කර සාති කියන අපි ඉගෙන ගත්තානේ. ජානුශ්‍රෝණි බ්‍රාහ්මණයා, තෝදීය බ්‍රාහ්මණයා,
මේ පිරිස ප්‍රසිද්ධ සම්භාවනීය බ්‍රාහ්මණයෝ ඇවිල්ලා මනසකට ගමේ ඒ අයත් ඉන්නවා. එතකොට වාසිට්ඨ සහ භාරද්වාජ කියන බ්‍රාහ්මණ වංශික තරුණයන් දෙදෙනා වැල්ලේ ව්‍යායාම පිණිස සක්මන් කරද්දී දෙන්න අතර කතාවක් ඇති වුණා. එක්කෙනෙක් කිව්වා, ඒ කියන්නේ වාසිට්ඨ කිව්වා, පොක්කර සාති බ්‍රාහ්මණයා තමයි බ්‍රහ්ම ලෝකෙට යන්න හරි මාර්ගය කියන්නේ. පොක්කර සාති බ්‍රාහ්මණයා කියන පාර අනුව ගියොත් නම් බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නම පුළුවන්. ඒක තමයි හරි පාර. ඒතර භාරද්වාජ බ්‍රාහ්මණ මානවකයා තරුණයා කිව්වා නෑ. තාරුක්ක බ්‍රාහ්මණයා තමයි හරියටම කියන්නේ. තාරුක්ක බ්‍රාහ්මණයා කියන පාරේ ගියොත් නම් බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න පුළුවන්. ඒක තමයි හරිම පාර. ඉතින් වාසිට්ඨට බැරි වුණා භාරද්වාජට තමන්ගේ කාරණාව ඔප්පු කළා කියන්න. භාරද්වාජට බැරි වුණා වාසිට්ඨට තමන්ගේ කාරණාව ඔප්පු කරන්න. දෙන්න අතර පොඩ්ඩක් මතභේදයක් ඇති වුණා. එතකොට වාසිට්ඨ මානවකයා භාරද්වාජ මානවකයාට කියනවා, භාරද්වාජ ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ මෙතනින් පොඩ්ඩක් උතුරට වෙන්න. මනසාකටේ අචිරවතී නදීතර අඹවණේ වැඩි ඉනවා. උන්වහන්සේ තමයි මේව දන්නේ. උන්වහන්සේ ගැන කීර්ති ගෝසාව හැමතැනම පැතිරලා තියෙන අරහං සම්මා සම්බුද්දයි, විද්‍යාචරණ සම්පන්නයි, සුගතයි, ලෝකවිදු, අනුත්තර පුරුෂ ධම්මසාරති, සත්තාදීව මනුසානම් බුද්ධ භගවා. ඒ කාලේ එහෙමනේ පැතිරෙන්නේ. දැන් යාන්තම් ලොකු ස්වාමීන් වහන්සේට කෝටි වාරයක් පින් සිද්ධ වෙන්න බුදු ගුණ ගැන දැන් කතා කරනවා මිසක්කා ඉස්සර බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා ඇහුවොත් මේ පිළිමවල මේ ඇඟිලි සමානව තිබෙන කන් දිග ඒ වගේ බුදු පිළිමයක් ගැන තමයි කට්ටිය කතා කරන්නේ. අපිට මතකයිනේ ඉතින් අපිත් පුංචි කාලේ හිටියනේ. දැන් මේ බුදු ගුණ කතා කරන්නේ. ඒ කාලෙත් දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ගැන පවා බ්‍රාහ්මණයෝ සම්මා සම්බුදු කෙනෙක්ද කියලා පරීක්ෂා කරන්න ඒවා ගත්ත මිසක් බුදුරු ගැන කතා වෙන්නේ ගුණ වශයෙන්. අරහං සම්මා සම්බුද්ධ ආදි වශයෙන්. ඉතින් උන්වහන්සේ ගාවට ගියොත් නම් මේක හරියටම අපිට අහගන්න පුළුවන් යමුද කියලා ඇහුවා. කැමති වුණා දෙන්න. දෙන්න දැන් කතා වෙලා මේ තරුණියෝ දෙන්න බුදුරජාණන් වහන්සේ වැඩි හිටි තැනට ගිහිල්ලා වන්දනා කළා. කියා හිටියා ස්වාමී භාග්‍යවතුන් වහන්සේ මෙයාලා වන්දනා කළේ නෑ. සතුටින් කතා බහ කරලා ආගී වැලගී තොරතුරු කතා කරලා ඇහුවා මේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ අපි දෙන්න මේ ඇවිද ඉන්නකොට අපි දෙන්න අතර කතාවක් ඇති වුණා. මේ තමයි දැන් මෙයා කියනවා මේ වාසිට්ඨ කියනවා පොක්කර සාති තමයි හරියට බ්‍රහ්ම ලෝකේ යන්න පාර කියන්නේ කියලා. ඒතර නමුත් මට විශ්වාසයක් තියෙනවා තාරුක්ක බ්‍රාහ්මණයා තමයි හරියට බ්‍රහ්ම ලෝකේ යන්න පාර කියන්නේ. ඒ නිසා අපි දෙන්නට මේක තීරණයක් ගන්න බැරුම් පොඩි මතවාදයක් ඇති වුණා. ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ අපි මෙන්න මේක ගැන ඔබ වහන්සේත් එක්ක කතා කරන්න ආවේ. ඉතින් බුදුරජාන් වහන්සේ ඇහුවා වාසිට්ඨ දැන් මොකද්ද ප්‍රශ්නේ මෙතන තියෙන? දැන් දෙන්නගේ ගැළපෙන්නේ නැති කතාව මොකද්ද මෙතන? එතකොට වාසිට්ඨ කියනවා ගෞතමයන් වහන්සේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි මඟ නොමඟ. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකෙට යන්න තියෙන හරි පාර මොකද්ද කියන එක ගැන තමයි අපි දෙන්නට ප්‍රශ්නේ. ඉතින් කියනවා බ්‍රාහ්මණවරුන්ගේ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ බ්‍රාහ්මණවරු එක පාරවල් කියනවා. ඉතින් ආද්දරීය බ්‍රාහ්මණ මතය, තිත්තිරීය බ්‍රාහ්මණ මතය, ඡන්දෝදක බ්‍රාහ්මණ මතය, ඊළඟට බහුරිවා බ්‍රාහ්මණ මතය කියලා එක බ්‍රාහ්මණයෝ එක මත ඉදිරිපත් කරනවා. ඒ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ගමකට උනත් යන්න ගොඩක් පාරවල් තියෙනවානේ. ඒ වගේ ওই බමුණු ඔක්කොම කියන පාරවල් හරි. ඔක්කොම බ්‍රහ්ම ලෝකෙට යන්න තමයි තියෙන්නේ කිව්වා. ඒතර අපි දෙන්න මේ කතාව උනේ කෙලින්ම යන පාරක් ගැන. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් වාසිට්ඨ ඒ සෑම මාර්ගයක්ම බඹලෝ ඉපදීම පිණිස පවතිනවා කියලාද කියන්නේ? එහිමයි ගෞතමයන් වහන්සේ ඔය හැම පාරකින්ම බ්‍රහ්ම ලෝකෙට ගියයි කි. වාසිට්ඨ හැම පාරකින්ම බ්‍රහ්ම ලෝකෙට ගියයි කියලාද කියන්නේ?
ඔව් ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ හැම පාරකම බ්‍රහ්ම ලෝකෙට ගියා කි. වාසෙට ඔය හැම පාරකම බ්‍රහ්ම ලෝක යන්න පුළුවන් කියලාද කියන්නේ? ඔව් ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ හැම පාරකම බ්‍රහ්ම ලෝක යන්න පුළුවන් කිව්වා. බුදුරජාණන් 3 වතාවක් එයාගේ වචනේ ඇහුවා. ඔයා එහෙමද කියන්නේ කියලා. 3 වතාවෙම කිව්වා හැම පාරකම බ්‍රහ්ම ලෝකෙට ගියා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා වාසෙට එහෙනම් මේ බලන්න බුදුරජාණන් වහන්සේගේ නුවණ. ඇත්තටම මේ කතාවකටත් වැඩිය වැදගත් වෙන්නේ මට හිතන දේ මම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නුවණ. එතකොට ඔය ත්‍රිවේදය පාරාප්‍රාප්ත බමුණු ඉන්නවනේ. ඔය බමුණන්ගෙන් එක්කෙනෙක්වත් ඉන්නවද බ්‍රහ්මයා දැකපු කෙනෙක්? අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එක්කෙනෙක්වත් නැහැ ඔය බමුණු අතර බ්‍රහ්මයා දැකපු කෙනෙක්. හරි. වාසෙට ඔය බමුණන්ගේ ත්‍රිවේදය ඔයාලට උගන්වන බ්‍රාහ්මණයන්ගේ ගුරුවරු ඉන්නවනේ. ඒ ගුරුවරු දැකලා තියෙනවද බ්‍රහ්මයා? අනේ ස්වාමීනි එයාත් බ්‍රහ්මයා නම් දැකලා නැහැ. හරි. ඔය ගුරුවරුන්ගේ ගුරුවරු ඉන්නවනේ එයාටන් කියනවා ප්‍රාචාර්ය. මහාචාර්ය වගේ. ඉතින් ප්‍රාචාර්යවරු ඉන්නවනේ. ඒ අය දැකලා තියෙනවද ඔය මහ බ්‍රහ්මයා? අනේ එහෙම නැහැ. ඉතින් මේ පින්වත් වාසෙට එතකොට ත්‍රිවේදයේ ඇති බමුණුවත් ආචාර්ය පරම්පරාවේ හත්මුතු පරම්පරාවකවත් ඔයාලට ඔය වේද බමුණු උගන්වන මත උගන්වන අයගෙන් පරම්පරා 7ක්වත් ආපස්සට මහ බ්‍රහ්මයා දැකපු කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. අනේ නෑ ගෞතමයන් වහන්සේ කවුරුවත් නම් මහ බ්‍රහ්මයා දැකලා නෑ. එතකොට වාසෙට ත්‍රිවේදයේ මන්ත්‍ර හදපු මන්ත්‍ර නිර්මාණය කරපු මන්ත්‍ර පවසපු පූර්ව ඍෂිවරු ඉන්නවනේ. ඒ කියන්නේ අට්ටක වාමක වාමදේව විශ්වාමිත්ත යමතග්ගී අංගීරස බහරද්වාජ වාසෙට්ට කස්සප බගු කියලා ඔය වේදේ හදපු ඍෂිවරු ඉන්නවනේ. ඔයාලා ඒ අය හදපු මන්ත්‍ර ඒ විදිහටමනේ දැන් ඔයාලා ඔය කියන්නේ. එතකොට වාසෙට්ට ඒ මන්ත්‍ර හදපු ඒ අට්ටක වාමක යමතග්ගී අංගිරස ආදී ඒ ඉරිසිවරුවත් ඔය වේදේ පොතක කොතනක හරි ලියලා තියෙනවද අපි මහ බ්‍රහ්මයා දැක්කා අපි මහ බ්‍රහ්මයා දකින්නවා කියලා කොතනකවත් ලියලා තියෙනවද? අනේ වේදේ කිසිම තැනක එහෙම නැහැ කිව්වා. එහෙනම් වාසෙට කිසිම කෙනෙක් බ්‍රහ්මයා දැකලත් නැත්තම් වේදේ බ්‍රාහ්මණවරු හරි ආචාර්යවරු හරි ප්‍රාචාර්යවරු හරි ඔය වේද මන්ත්‍ර ලියපු අය හරි කවුරුවත්වත් බ්‍රහ්මෙක් දැකලා නැහැ. ඊට පස්සේ මහා බ්‍රහ්මයා ගැන දන්නෙත් නැහැ. නමුත් බමුණෝ කියන්නේ මෙන්න බ්‍රහ්ම ලෝකයට යන පාර. මෙන්න බ්‍රහ්ම ලෝකයට යන පාර කියලා පාරවල් කියනවා. එකෙක්වත් බ්‍රහ්මයා දැකලා නැහැ. පින්වත් වාසෙට මේ කොමක්ද මේ හිතන්නේ? ඔය විදිහට නම් කරුණු යෙදෙන්නේ. මේකයි බ්‍රහ්ම ලෝකෙට යන මාර්ගය කියලා ඔය අය එක එක්කෙනා බ්‍රහ්ම ලෝකෙට යන පාර කියාගෙන යනකොට ඒ කතාවේ ඇති වැඩක් තියෙනවා, දානුභාවයක් තියෙනවා දැවුවා. පිළිගැනීමක් තියෙනවා දැන් ඔය කතාවට. ගෞතමයන් වහන්සේ ඔය විදිහට නම් කරුණු යෙදෙන්නේ කතාවට පිළිගැනීමක් නැහැ. මොකද එක්කෙනෙක්ව බ්‍රහ්ම ලෝකෙ දන්නෙත් නැහැ, බ්‍රහ්ම ලෝකේ පාර දන්නෙත් නැහැ. මේ බ්‍රහ්මෙත් දැකලත් නැහැ. නමුත් පාරක් කියනවා. හොඳයි වාසෙට ඔය විදිහට නම් තියෙන්නේ කවුරු හරි මාර්ගයක උදේශනා කරනවා නම් මේකයි මාර්ගය, මේකයි ඒකාන්ත මාවත, මේකයි බ්‍රහ්ම ලෝකේ කරා යන මාවත කියලා ඒක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද ඒත් බ්‍රහ්ම ලෝකේවත් මහා බ්‍රහ්මයාවත් දැකලා නැහැ. ඕක හරියට උපමාවකින් කිව්වොත් වාසෙට මේ වගේ. ඒ තමයි හැරයටි අරගත්ත අන්ධ පරපුරක් ඉන්නවා. ඒ හැරමිටි අරගත්ත අන්ධ පරපුරෙන් ඉස්සරහා යන එකත් පාර දන්නේ නැහැ. මැද යන එක පාර දන්නේ නැහැ. අවසානට එන එක පාර දන්නේ නැහැ. අන්ධයෝ යන ගමනක් වගේ. ඒක ලාමක දෙයක්. සිනහවට ලක් වෙන දෙයක්. හිස් දෙයක්. තුච්ච දෙයක්. කොහොමද බමුණු සීතල වෙලා යන්නේ නැති? හරි වාසෙට කොමක්ද මේ ගැන හිතන්නේ? හඳ ඉරු දෙදෙනා පේනවනේ. පේනවා. ඒ හඳ ඉරු දෙන්නා නැගෙනවා බහිනවා. ඉර හඳ නැගෙනවා බහිනවා පේනවනේ. පේනවා. එතකොට උඹලා වඳිනවා නේද ඉරට හඳට වඳිනවා. ඉර හඳ බහිනකොටත් වඳිනවා නේද? වඳිනවා.
බිම පෙරලිලා බඩ ගාලා ස්තුති ප්‍රශංසා කරනවා නේද? කරනවා කිව්වා. එතකොට වාසෙට ඉර හඳ නැගෙනවා පේනවා බහිනවා පේනවා. උඹලා ඒ ඉරට හඳට දොහොත් මුඳුන් දී වඳිනවා. ඉතින් වාසෙට ඒ ඇහැට පේන්න තියෙන ඉර හඳට පවා වඳිනකොට පුදනකොට සංස්කාර කරනකොට උඹලගේ වේද කිසිම වේද පොතක ඉර සමග එකතු වෙන්නේ මේමයි සඳ සමග එකතු වෙන්නේ මේමයි කියලා පාරක් කියලා තියෙනවද? ඉර දෙවියන් එක්ක එකතු වෙන සඳ දෙවියන් එක්ක එකතු වෙන වැඩපිළිවෙලක් කියලා තියෙනවද බමුණු පොතක? අනේ නැහැ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඇහැට පේන්න තියෙන ඉරයි හඳයි සමග එකතු වෙන්න පාරක් කියා ගන්නවත් බැරි නම් බ්‍රහ්මෙක් දැකලත් නැහැ. බ්‍රහ්ම ලෝකයක් දැකලත් නැහැ. කොහොමද ඇහුවා බ්‍රහ්ම ලෝකේ යන්න පාරක් කියන්නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා හරි වාසෙට කුමක්ද මේ ගැන හිතන්නේ? ඉතින් ওই විදිහට නම් කරුණු දෙන්නේ ඔය බමුණු පොක්කර සාති වෙන්න පුළුවන්, තාරුක්ක වෙන්න පුළුවන්, චංකි වෙන්න පුළුවන් කවුරු හරි. ඔය බමුණු මෙයයි මාර්ගයේ බ්‍රහ්ම ලෝකෙට, මෙයයි මාර්ගයේ බ්‍රහ්ම ලෝකෙට කියලා කියන කතාවේ කිසි වැදගැම්මක් තියනවද? වැදගත්කමක් තියනවද? ආනුභාවයක් තියනවද කියලා ඇහුවා. අනේ ස්වාමීනි ඔය විදිහට කරුණු යෙදෙනකොට නම් ආනුභාවයක් නැහැ කිව්වා. පුදුම සාගතයි. ඊට පස්සේ කියනවා හොඳයි පින්වත් වාසෙට ඒකාන්තයෙන්ම ත්‍රිවේදී බ්‍රාහ්මණෙක් යම් බ්‍රහ්මෙක් වූ දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් ඔහුහා එක්වීම පිණිස මේ වුණාට ඒ අය බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයා දන්නේ නැහැ දකින්නේ නැහැ. නමුත් බ්‍රහ්ම ලෝකයන්ට පාර කියනවා. මේකමයි ඒකාන්ත මාවත, මේකමයි බ්‍රහ්මයාගේ ලෝකේ කරා යන මාවත කියලා. ඒක වාසෙට වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. වාසෙට මං ඒකට උපමාවක් කියන්නම්. එක මිනිහෙක් කියනවා මං අහවල් ජනපදයේ රූප සුන්දරියක් ඉන්නවනම් ඇයට මං කැමතියි, ඇයට මං ආසයි කියලා. රූප සුන්දරියක් ගැන කියා ඉන්නවා කොල්ලෙක්. එතකොට අනිත් අය අහනවා එම්බා පුරුෂය ওই රූප සුන්දරීට උඹ කැමති නම් කියහපන්. ওই රූප සුන්දරී රජ කුලයේ කෙනෙක්ද, බමුණු කුලයේද, ශාස්ත්‍රීයද, ශූද්‍රද කවුද? අනේ දන්නේ. එතකොට කොයි ගමේද ඉන්නේ? අනේ දන්නේ. ඒ රූප සුන්දරී උසයිද, දිගයිද, පළදයිද, මහතයිද? දන්නේ. ඒකේ නම මොකද්ද? දන්නේ. දැකලා තියනවද? නැහැ. ඉතින් ඒ අය රත්තරන් පාටයිද, සුදු පාටයිද, කළු පාටයිද? දන්නේ නැහැ. ඒකිට කතා කරන්න පුළුවන්ද? ගොළුයිද, අඳයිද, බිහිරියද? දන්නේ නැහැ. මොකවත් දන්නේ නැහැ. හැබැයි උඹට රූප සුන්දරිය ඕනේද? ඕන. ඉතින් වාසෙට මේ ගැන මොකද්ද හිතන්නේ? මේ මනුස්සයාගේ කතාවේ වැඩක් තියෙනවද කියන්නකෝ. වාසෙට කිව්වානේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මනුස්සයාගේ කතාවේ කිසි වැඩක් නැහැ. වාසෙට ওই විදිහමයි. ත්‍රිවිද්‍යා වේද දන්න බමුණුවත්, ඒ අයගේ ආචාර්යවරුවත්, ප්‍රාචාර්යවරුවත්, අට්ටක වාමක වෙස්සාමිත යමතග්ගී හංගිරස ආදී වේද ලියපු අයවත් බ්‍රහ්මයා දැකලත් නැහැ, බ්‍රහ්ම ලෝකෙ දන්නෙත් නැහැ. නමුත් මේ වේද ඉගෙනගත්ත බමුණෝ කියනවා මේ වේද පොත් ලියපු අයවත් කියන්නේ අපි බ්‍රහ්මයා දන්නවා දකින්නවා කියලා. මේ වේද ඉගෙනගත් අය කියනවා මෙන්න බ්‍රහ්ම ලෝකෙට යන පාර, මෙන්න මාවත කියලා. ගැළපෙනවද කියලා ඇහුවා. අනේ ස්වාමීනි ඔය ගැළපෙන එකක් නෙමෙයි කිව්වා. හරි. ඉතින් වාසෙට තවත් මං කියලා දෙන්න. වාසෙට දැන් මේ බමුණෝ කියනවනේ වේද ඉගෙනගත්ත බමුණෝ මේකයි බ්‍රහ්ම ලෝකෙට ඒකායන මාවත, මේකයි බ්‍රහ්ම ලෝකේ කරා යන මාවත කියලා. ඒක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔන්න හතරමං හන්දියක මිනිසෙක් මං උපමාවකින් කියන්නම්. හතරමං හන්දියක මිනිසෙක් ඉනිමගක් හදනවා උඩ තට්ටුවට යන්න. ඊට පස්සේ එයාගෙන් අනිත් අය අහනවා දැන් උඹ ඉනිමගක් හැදුවේ මොකටද? උඩ තට්ටුවට යන්න. ඒ උඩ තට්ටුව තියෙන ගේ කොහෙද තියෙන්නේ? දන්නේ නැහැ. උතුරේද? දන්නේ නැහැ. දකුණද? දන්නේ නැහැ. කොයි දිශාවේද? දන්නේ නැහැ. ওই මාලිගාවට තට්ටු කීයක් තියෙනවද? දන්නේ නැහැ. මාලිගාවේ උස කීයද? පල්ල කොච්චරද? දන්නේ නැහැ. මොකවත් දන්නේ නැහැ. එහෙනම් ඉනිමග මොකටද? උඩ තට්ටුවට නගින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි. ওই විදිහට නම් කරුණු යෙදෙන්නේ වාසෙට
වේදී ඉගෙන ගත්ත අය බ්‍රහ්මයා දැකලත් නැත්නම් මේ අය බ්‍රහ්ම ලෝකෙට ඒකායන මාර්ගය කියලා ඔය බමුණු කියන කතාවල වැදගත්කමක් තියෙනවද? පිළිගැනීමක් තියෙනවද? කරුණු සහිතද? අනේ නෑ ස්වාමීනි. ඊට පස්සේ කියන වාසෙට හරි. ඔය විදිහට නම් කරුණු යෙදෙන්නේ වාසෙට කුමක්ද මේ ගැන හිතන්නේ? ඒකාන්තයෙන්ම ත්‍රිවේද බ්‍රාහ්මණයෝ යම් බ්‍රාහ්මණයෝ කෝ දන්නේ නැහැ බ්‍රාහ්මිකෝ දන්නේ නැත්නම් දකින්නේ නැත්නම් නමුත් මේකමයි මාර්ගය මේකමයි ඒකායන මාර්ගය කියලා ඔය කියන කතාව වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. පින්වත් වාසෙට ඒක මේ වගේ දෙයක්. අචිරවතී නදිය වතුරෙන් පිරීලා කටමට්ටමට ඇවිල්ලා තියෙන්නේ යූරේ හිටගෙන කපුටෙකුට උනත් වතුර බොන්න පුළුවන්. ඔතනට පුරුෂයෙක් ඇවිල්ලා ඉතරට යන්න ඕන යාට. එයා මොකද කියන්නේ? අනේ ඊතර මෙහෙට වරින් අනේ ඊතර මෙහෙට වරින් කියලා අර පුජ්‍යලයා ඊතරට අඬ ගහනවා. ඔහුගේ අඬ ගැසීම යාඥාව පැතීම හේතු කරගෙන අචිරවතී නන්දියේ ඊතර මෙතරට එනවද කියලා හෙව්වා. අනේ ස්වාමීනි එහෙම වෙන්නේ නැහැ. එහෙනම් පින්වත් වාසෙට ඕන ඔය වගේමයි ත්‍රිවේද බ්‍රාහ්මණවරු බ්‍රාහ්මණ බවට පමුණුවන යම් ධර්මයක් ඇතනම් ඒ ධර්මයන් බැහැර කරලා අබ්‍රාහ්මණව ඉඳගෙන ධර්මයකුත් නැතුව ඒ ධර්මයන් සමාදන් වෙලා පුරුදු කරන්නෙත් නැතුව අබ්‍රාහ්මණ බමුණන්ට නොවන කටයුතු වල කර කියනවා අපි දැන් ඉන්ද්‍ර දෙවියා කැඳවනවා අපි දැන් සෝම දෙවියා කැඳවනවා අපි දැන් බ්‍රහ්ම දෙවියාව කැඳවනවා මහේන්ද්‍ර දෙවියාව කැඳවනවා යාම දෙවියාව කැඳවනවා කියලා අර දෙවියට මේ දෙවියට අර බ්‍රහ්මයාට මේ බ්‍රහ්මයාට ගිනි වලට මේ යාග හැඳි වලින් තෙල් දමදම අපි දැන් දෙවියෝ බ්‍රහ්මියෝ කැඳවනවා කියලා යාඥා කරනවා ගාථා කියනවා මන්ත්‍රපද කියනවා එයිද කියලා ඇහුවා. බමුණු චාරිත්‍රය බමුණු දහම අභ්‍යන්තරී ගුණධර්මයන් පුරුදු කළා මාවතක් මොකවත් නැතුව දෙයියන්ට අඬ ගැහුවට එයිද කියලා ඇහුවා. අනේ ස්වාමීනි එහෙම වෙන්නේ නැහැ. අද කාලෙත් එහෙමනේ සමහර ස්ත්‍රීන් ඉන්නවා නටන්න තියෙන නාටකම් කොහොම ටික නටාගෙන කරදරයක් වුණාම ගිහිල්ලා පත්වෙනි දේවාලේ පඳුරක් ගැට ගන්නවා. හොඳට කල්පනා කරන්න. ඒ වගේ. ඒතකොට තමා තුළ මොකවත් ඊට අදාළ ගුණධර්මයක් මොකක්වත් නැතුව ගිහිල්ලා දෙවියන්ට යාඥා කළා කියලා ඇත්තටම ඒක දිවුරුන්ට පේනවද? දැනෙනවද? ඒ නිසා මේ කාරණාවෙන් තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා බමුණු දහමේ සිටින්නේ නැතුව ඒ බමුණු දහම මොකද්ද කියලා ඉදිරියට විස්තර කරනවා. අබ්‍රාහ්මණවම සිටියේදී දෙවියන්ට බමුණට කතා කරනවා. ඒක හරියට වතුර පිරුණාට පස්සේ අචිරවතී නදියේ මෙතර ඉඳලා මිනිස්සෙක් එතරට කෑ ගහලා කියනවා මෙතරට වරින් කියනවා. කවදාවත් එතර මෙතරට එන්නේ නැහැ. පින්වත් වාසිට අචිරවතී නදිය වතුරෙන් පිරීලා කටමට්ටමට ඇවිදින් කපුටන් වුණත් ඉවුරු ඉඳන් වතුර බොන්න පුළුවන් තත්වයකටපත් වෙලා. මොන කෙනෙකුට එතර යන්න ඕන. එතර වීමක් හොයන එතර යනු කැමති කෙනෙක් මෙතරින් ඉන්නවා. දැන් එහා පැත්තට යන්න ඕන. හැබැයි මෙයා මෙතරට තියලා දෑත් අතපය ඔක්කොම දන්වැලකින් ගැට ගහලා තියෙන්නේ. දැන් එහා පැත්තට යන්න ඕන. නමුත් මෙහා පැත්තේ අතපය දන්වැලකින් ගැට ගහලා. දැන් පුළුවන් ද හොයගොඩට යන්න. අනේ ස්වාමීනි බෑ. පින්වත් වාසීට ආර්ය විනයේ අතපය ගැට ගහපු දන්වැල කියලා කියන්නේ පංචකාමයට. මොකද්ද වාසීට පංචකාමය කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා පංචකාම ගුණ පහක් තියෙනවා. ඊතා යහපත් සුන්දර මනාප ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය ස්වභාවයෙන් පවතින කාමරාගයේ ඇති කරන කෙලෙස් ඇති කරන ඇසින් දකින රූප තියෙනවා. කනෙන් අහන ශබ්ද තියෙනවා. නාසයෙන් විඳින ගඳ සුවඳ තියෙනවා. කයින් විඳින පහස තියෙනවා. මේවා තමයි කෝ පංචකාමී. ඉතින් පින්වත් වාසෙට ඕක තමයි කිව්වා අතපය ගැට ගහන දන්වැල. ත්‍රිවේද බ්‍රාහ්මණයා මේ පංචකාම ගුණෙහි ගිජු වෙලා මුසපත් වෙලා එහිම බැසගෙන ඒ පංචකාමයන් ගැන ආදීනව නොදැක ඒ අත්හැරීමේ ප්‍රඥාවෙන් තොරව තමයි ඒවා පරිභෝග කරන්නේ. දුරු බමුණු බ්‍රහ්ම ලෝකේ යන්න හිතාගෙන ඉන්නවා පංචකාමයේ තුලම ඉන්නවා.
ගඟෙන් එතර වෙන්න ඕන මේ පැත්තේ දන් වලින් ගැට ගහලා. වහන්සේට ත්‍රිවේද බ්‍රාහ්මණවරු බ්‍රාහ්මණව බවට පත් කරන ධර්මයක් ඇත්නම් ඊයින් බැහැර වෙලා අබ්‍රාහ්මණව සිටියේදී පංචකාමයන්ගේ ආදිය නොදැක ඒකෙම මොසපත් වෙලා පරිභෝග කර කර කාම බන්ධීනේ බැඳිලා ඉඳගෙන බ්‍රහ්මයා සමග එකතු වෙන්න යනවා බ්‍රහ්ම ලෝකෙට යනවා කියන එක සිද්ධ වෙන්නේ නැත. වාසෙට මේ වගේ දෙයක් අචිරවති නදියේ වතුරින් පිරීලා තිනවා කාට මට්ටමට. එතකොට එතරට යන්න කෙනෙක් කැමති. එතකොට එයා මොකද කරන්නේ? එතරට යන්න එයා ආසයි. නමුත් එයා මෙතර මුළු ඇඟම රෙද්දකින් වහගෙන ගුලි වෙලා බුදි. වැතිරිලා ඉන්නවා. ඉතින් කියන්නේ කොහොමද? ගඟෙන් එතරට යන්න ඕන නම් එතරට යන්න ඕන එක්කෙනා මෙහි මුළු ඇඟම පොරවගෙන ගුලි වෙලා බුදියාගෙන ඉන්නකොට මෙයා එතරට යන්න යයිද? ස්වාමීනි බෑ. ආන්නේ වගේ තමයි මුළු ඇඟම රෙද්දකින් වහගෙන ගුලි වෙලා ඉන්නවා කියලා කියන්නේ පංච නීවරණ වලට. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. කාමච්ඡන්ද කියන්නේ කාම අරමුණු වල කෙරෙහි තියෙන කැමැත්ත. ව්‍යාපාද කියන්නේ තරහ ගැටීම් ස්වභාවය. තීන මිද්ද කියන්නේ නිදිමත අලසකම. උද්ධච්ච කුක්කුච්ච කියන්නේ හිත විසිරීමත් පසුතැවීම. විචිකිච්ඡා කියන්නේ කෙසේද කියලා හිතේ ඇති වෙන සැකය. ඉතින් මේකෙන් වැහිලා තියෙන යාට හරි පේන්නේ නැහැ. එතකොට පංචකාමයෙන් වැළකීච්ච කෙනෙක් වුණත් කාමයෙන් වැළකීලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන කෙනෙක් වුණත් පංච නීවරණ වලින් බැට කනවා නම් ඔහු දන්වැල් වලට ගැට ගහිලා නැති වුණාට මුළු ඇඟම රෙද්දකින් පොරවගෙන ඉන්නේ. යාට ඊතර මෙතර පේන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ඉඳගෙන නම් ඊතරට යන්න බෑ වගේ පංච නීවරණ වලින් වැසිච්ච හිතක් තියෙන කෙනෙකුට බ්‍රහ්ම ලෝකේ යන්න බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වාසිට කුමක්ද නුඹ මේ ගැන හිතන්නේ? වයෝවෘද්ධ මහලු ආචාර්ය ප්‍රාචාර්ය බ්‍රාහ්මණයෝ කියන වචන නුඹලා අහලා නැද්ද? ඒ කියන්නේ බ්‍රහ්මයා ස්ත්‍රීන් සමග එක්ව ඉන්න කෙනෙක්ද? ස්ත්‍රීන් හා එක්ව නැති කෙනෙක්ද? බ්‍රහ්මයා කියන්නේ ගෑනු සමග වාසය කරන කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මහා බ්‍රහ්මයා ස්ත්‍රීන් පරිභෝග කරන්නේ නැහැ. හරි. එතකොට මහා බ්‍රහ්මයා කියන්නේ හිත පීඩාවටපත් වෙලා ඉන්න කෙනෙක්ද? හිතේ පීඩාවක් නැතුව නිදහස් සාන්ත සිතකින් ඉන්න කෙනෙක්ද? අනේ පීඩාවක් නැති නිදහස් සාන්ත සිතකින් ඉන්න කෙනෙක්. එතකොට බ්‍රහ්මයා කියලා නුඹලා අහලා තියෙන්නේ මේ බ්‍රහ්මයාගේ හිත කිලිටි වෙච්ච කෙනෙක්ද? හිත කිලිටි නැති කෙනෙක්ද? ස්වාමීනි හිත කිලිටි නැති කෙනෙක්. එතකොට වාසෙට නුඹ මොකද්ද හිතන්නේ? බ්‍රහ්මයා කියන්නේ තමන්ගේ හිත තමන්ට වසඟයට ගන්න පුළුවන් කෙනෙක්ද? නැත්නම් හිතට යටත් වෙන කෙනෙක්ද? ඒක බ්‍රහ්මයා කියලා කියනනම් හිත තමාගේ වසඟයට ගත්ත කෙනෙක්. හරි වාසෙට. දැන් ඔන්න නුඹම කිව්වා. දැන් කියන්නේ ඔය නුඹලාගේ වේද කියන බමුණෝ ස්ත්‍රීන් එකට ඉන්නවද නැද්ද? ස්වාමීනි බමුණෝ ස්ත්‍රීන් එක්ක ඉන්නවා. හරි. බමුණෝ වෛර නැති සිතෙන් ඉන්නවද? වෛරයෙන් ඉන්නවද? ස්වාමීනි බමුණෝ වෛරයෙන් ඉන්නේ. හරි. එහෙනම් කියන්න බලන්න ප්‍රීඩා නැති හිතෙන් ඉන්නවද? ප්‍රීඩා සහිත සිතෙන්ද ඉන්නේ? අනේ ස්වාමීනි බමුණෝ පීඩාවෙන් ඉන්නේ. හරි. එහෙනම් බමුණෝ කිලිටි හිතෙන්ද ඉන්නේ? කිලිටි නැති හිතෙන්ද ඉන්නේ? ඊට පස්සේ කෝ ස්වාමීනි බමුණෝ කිලිටි හිතෙන් ඉන්නේ. බමුණන්ට තමන්ගේ හිත වසඟයට ගන්න පුළුවන්ද? හිතේ වසඟයට බමුණෝ නටනවාද ඇහුවා. අනේ ස්වාමීනි බමුණෝ හිතට අනුව නටනවා. එහෙනම් වාසෙට කියන්න ස්ත්‍රී ඇසුරක් නැතුව ඉන්න බ්‍රහ්මයාගේ ලෝකෙට යන්න ස්ත්‍රීන් ළඟ තියාගෙන ස්ත්‍රීන්ගෙන් උපස්ථාන ලබා ස්ත්‍රීන්ගෙන් සතුටු වෙන මේ බමුණෝ කොහොමද මහා බ්‍රහ්මයා ළඟට යන්නේ? වාසෙට වෛර නැති සිතකින් ඉන්න බ්‍රහ්මයා ළඟට වෛරයෙන් ඉන්න බමුණෝ කොහොමද යන්නේ? වාසෙට දුක් නැති හිතකින් පීඩා නැති හිතකින් ඉන්න බ්‍රහ්මයා ළඟට පීඩාවෙන් දැවි ඉන්න බමුණෝ කොහොමද යන්නේ? වාසෙට
තමාගේ හිත තමා වසඟයට අරන් අධිපති වෙලා පවත්වන මහා බ්‍රහ්මයා ළඟට හිතට අනුව නටන මේ වේද ඉගෙන ගත්ත බ්‍රාහ්මණයෝ කොහොමද යන්නේ කියලා ඇහුවා. කොහොමද කරුණ සහිත බව නුවණ. ඊට පස්සේ කිව්වා ස්වාමීනි ඒක නම් එහෙම වෙන්නේ නැහැ තමයි කිව්වා. ඊට පස්සේ කිව්වා කිලිටි නැති හිතින් ඉන්න බ්‍රහ්මයා ළඟට කිලිටි හිත තියෙන මේ බමුණු කොහොමද යන්නේ කියලා ඇහුවා. අනේ ස්වාමීනි ඒක වෙන්නේ. ඊට පස්සේ කියනවා වාසෙට හරි. එහෙනම් තේරුම් ගන්න කිව්වා. ත්‍රිවේද බ්‍රාහ්මණවරු නොමගට පැමිණිලා කාම මඩේ මෙරිලා කාම මඩේ එරි දුකටපත් වෙලා ඉන්නේ. දිය සිඳුන වියලි බිමක අත්පා ගසමින් පිහිනන අය වගේ වෙහෙසෙන්නේ. ඔය බමුණෝ බ්‍රහ්ම ලෝකේ යන්න ඕන කියලා ඔය වෙහෙසෙනව නේද? මේ ගොඩේ පීනනවා වගේ කිව්වා. වැල්ලේ පීනනවා වගේ කිව්වා. වතුර නැහැ. ඒ අයගේ ඒ නිසා ත්‍රිවේද බමුණන්ගේ ඔය විද්‍යාව කටු අනයක්. ඔය විද්‍යාව මහා කැලයක්. ඔය විද්‍යාව මහා විපත්තියක්. මෙසේ වදාළ විට වාසෙට්ට මානවකයා භාග්‍යතුන් වහන්සේට වදාලා ස්වාමීනි අපි අහලා තියෙනවා බ්‍රහ්ම ලෝකෙට යන හරි පාර නම් භාග්‍යතුන් වහන්සේ දන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා වාසෙට්ට මනසාකට කියන ගම මේ ළඟ නේද තියෙන්නේ? එහෙමයි ස්වාමීනි. මේ ළඟ. ওই මනසාකට ගමේ කෙනෙක් ඉපදිලා හැදුන වෙන පුරුෂයෙක් ආවොත් එහෙම එයාගෙන් කවුරු හරි ඇහුවොත් මනසාකට ගමට යන්නේ කොහොමද කියලා එයාට උත්තර දෙන්න බැරිද? වැටහෙන්නේ නැද්ද? උත්තර නැතුව යාවිද? ගෞතමයන් වහන්සේ මනසාකට ගමේ උපන් හැදුන වැඩුන කෙනාට කවුරු හරි ඇහුවොත් එයාට හොඳට තේරුම් කරලා කියන්න පුළුවන්. වාසෙට මනසාකට ගමේ උපන් හැදුන වැඩුන කෙනාට ඒ ගමට යන්න පාර හද්දී උත්තර දෙනකොට පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන්. පොඩ්ඩක් හිතන්න පුළුවන් එයා. ඒත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් බ්‍රහ්ම ලෝකේ යන්න පාරේ ඇහුවොත් එහෙම පැටලෙන්නේ නැත. ප්‍රමාද වෙන්නේ නැත. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා මහා බ්‍රහ්මයා ගැනත් මම දන්නවා. මහා බ්‍රහ්මයාගේ ලෝකෙත් දන්නවා. බ්‍රහ්ම ලෝකෙට යන ප්‍රතිපදාවක් දන්නවා. යම් ප්‍රතිපදාවකින් යුක්ත වූ කෙනෙක් බඹල උපදිනවා නම් මං ඔහු ගැනත් දන්නවා. මේ කෙනා නම් බ්‍රහ්ම ලෝකේ යනවා කියලා. මෙසේ වදාළ විට වාසෙට මානවකයා භාග්‍යතුන් වහන්සේට කියා හිටියා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ දේශනා කරන්නට. ඒ බ්‍රහ්මයා සමග එක් වෙන පාර අපිට කියලා දෙන්න. ඒ මාවත කියලා දෙන්න. බ්‍රාහ්මණ දරුවන් වන අපි මේ මගෙන් ඔසවා උල්ලුම්පතුමන් බන්තේ. ස්වාමීනි මාව ඔසවලා අපිව බ්‍රහ්ම ලෝක පාරේ තියන්න. අපි බ්‍රහ්මයන්ගේ දරුවෝ විදිහට ඒ පාරේ යන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළේ නම් කන්‍යමාන්ට. භාග්‍යවතුන් වහන්සේගේ කාරුණික බව. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ නිවන් අවබෝධ කරවන්න. සත්වයා සතර අපායෙන් මුදවලා ආර්ය සත්‍ය අවබෝධ කරලා ඒ සත්වයාට අමා මහ නිර්වාණ මාර්ගය දේශනා කරන්න බුදු කෙනෙක් පහළ වෙන්නේ. නමුත් බලන්න මට බ්‍රහ්ම ලෝකෙට යන්න පාර දේශනා කරන්න කියනකොට හරි කන් යොමු කරගෙන අහන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකෙට කලාතුරකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. උන්වහන්සේ අරහං සම්මා සම්බුද්දයි විද්‍යාචරණ සම්පන්නයි සුගතයි ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සනම් බුද්ධ භගවා. සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපූර්ණං. මුළුමනින්ම පිරිසිදු මුලැමැදාග පිරිසිදු ශ්‍රී සද්ධර්මයේ දෙවියන් මරුන් බමුණු සහිත ලෝකයේ දේශනා කරනවා. ඒ ධර්මය අහනවා ඕනම කුලයක ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් ධර්මය අහලා සද්ධාවටපත් වෙනවා. ඔහු කල්පනා කරනවා නිවන් මාර්ගය පරිපූර්ණ වශයෙන් වඩන්න නම් ගොඩාක්ම ලීසි තැන තමයි පැවිදි ජීවිතය කියලා. ඒ කෙනා පැවිදි වෙනවා. ආර්ය වූ සීලස්කන්ධයෙන් යුතු වෙනවා. අනුමාත්‍ර බව වරදී පවා බිය දකිමින් වාසය කරනවා. ඊට පස්සේ සීල සංවරයෙන් චූල සීල මජ්ක්‍ධිම සීල මහා සීල කියලා සීලේ තියෙනවා ලස්සනට මේ සිල්පද දියුණු කරන හැටි. ඒ සීලේ හික්මෙනවා. ඊට පස්සේ
කුසල් සහගත කාය කර්ම වචී කර්ම වලින් යුක්ත වෙනවා. පිරිසිදු ආජීවයෙන් යුක්ත වෙනවා. සිල්වත් වෙනවා. අකුසලෙන් වැළකූ දොරටු ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙනවා. නුවණින් සලකා ආහාර ගන්නවා. සිහිනුවණින් යුක්තව ලද දෙයින් සතුටු වෙලා ඉන්නවා. එහෙම ලද දෙයින් සතුටු වෙලා ওই විදිහට ගුණධර්ම මේ භික්ෂුව පුරුදු කරනකොට මේ භික්ෂුව විවේක සෙනසුන් ඇසුරු කරනවා. විවේක සෙනසුන් ඇසුරු කරලා පංච නීවරණ වලින් හිත දුරු කර ගන්නවා. ඒතර පංච නීවරණ වලින් හිත දුරු කිරීම අපි මීට කලින් දේශනාවල ඉගෙන ගත්තා. හරියට පංච නීවරණ වලින් හිත දුරු වෙනවා කියලා කියන්නේ නායකින් නිදහස් වුණා වගේ. ඊළඟට දාස භාවයෙන් නිදහස් වුණා වගේ. ලෙඩකින් නිදහස් වුණා වගේ. ඊළඟට හිරේ විලංගුවේ වැටෙන එකෙන් නිදහස් වුණා වගේ. ඊළඟට කාන්තාරයෙන් ඈතර වුණා වගේ. ඒ පංච නීවරණ වලින් හිත නිදහස් වෙනකොට ඒ ඇති වෙන සැපයත් එක්ක ඒ සැපයත් එක්ක හොඳට ප්‍රමෝදයේ පාමොජ්ජේ උපදිනවා. පාමොජ්ජේ හිත ඉපදුනම ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති මනස්ස කායෝ පස්සම්බති. ප්‍රීතියෙන් හිත යුත් වෙනට කය සංසිඳෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. සැපයක් විඳිනවා. කය සංසිඳුනම සැහැල්ලු වුණාම සුඛිනෝ චිත්තං සමාධියති. සැපවත් හිත එකඟ වෙනවා. අන්නේ හිත එකඟ වෙච්ච හිතෙන් මෛත්‍රිය පතුරවනවා දස දිසාවටම. උතුර නැගෙනහිර දකුණ බටහිර උතුර නැගෙනහිර අනුදිසා දකුණු අනුදිසා බටහිර අනුදිසා උතුරු අනුදිසා උඩ යට දස දිසාවටම මෛත්‍රී පතුරනවා. ඉමේ සත්තා වේරා හොන්තු. මේ සත්‍යෝ වෛර නැත්තෝ විත්වා. අනීගා හොන්තු. දුක් නැත්තෝ විත්වා. වෛර තරහ නැත්තෝ විත්වා. සුඛිනෝ භවන්තු. සුවපත් විත්වා. සුවපත් විත්වා කියලා මෛත්‍රිය වඩනවා. ඊට පස්සේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ අප්‍රමාණව වඩනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා ওই විදිහට වඩන ලද මෛත්‍රී චිත්ත විමුක්තියෙන් ප්‍රමාණවත් පරිදි කරන ලද යම් කර්මයක් ඇතනම් ඒක ඉතුරු වෙන්නේ නැහැ. එහි යට යනවා. ඒතර මෛත්‍රිය හොඳට වඩනකොට ඒ හිතේ ප්‍රමාණකුත කර්ම, ඒ කියන්නේ රාගයෙන් යටපත් වෙලා, ද්වේෂයෙන් යටපත් වෙලා, මෝහයෙන් යටපත් වෙලා කරපු කර්ම පිහිටන්නේ නැතුව මෛත්‍රී හිතම පිහිටනවා. ඒ මෛත්‍රී චිත්ත විමුක්තිය බ්‍රහ්මයා හා එක්වෙන මාර්ගයයි. අන්නේ මෛත්‍රිය තියෙන කෙනා බ්‍රහ්මයාත් එක්ක එකතු වෙනවා. එතකොට දැන් මෛත්‍රී චිත්ත විමුක්තිය කියනවානේ. එතකොට මෙතන මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා කියන්නේ හොඳටම බලන්න. එයා මේ මෛත්‍රිය වඩනවා නීවරණ නැති හිතෙන්. නීවරණ නැති සිතෙන් මේ සිත පැවැත්වීම තමයි මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා කියන්නේ. එතකොට එයාගේ හිතේ ප්‍රමාණකුත කර්ම, මේ කාම ලෝකයේ ඇදබැඳ තබන කර්ම යටපත් වෙලා බ්‍රහ්ම ලෝකයේ උපත පිණිස පවතින. ඒතර වාසෙට තවත් දුරට විස්තර කරනවා. ඒ ඉතින් මේ බ්‍රහ්ම ලෝකෙට ගියොත් මේ මෛත්‍රියෙන් කල්පයක් බ්‍රහ්ම ලෝකේ. ඊට පස්සේ වාසෙට තව දුරටත් කියනවා නම් භික්ෂුව කරුණා සහගත. කරුණා කියන්නේ පරදුක්ඛේ හදයන් කම්පේතිති කරුණා. අන් අයගේ දුකේදී හිත කම්පා වෙන ගතිය. එතකොට අනේ මේ සත්වයන්ට කරදරයක් වෙන්න එපා. දුකක් වෙන්න එපා. හිංසාවක් වෙන්න එපා. කියලා අන් අයට දුකක්, කරදරයක්, පීඩාවක්, හිංසාවක් වෙන්න එපා කියලා හිත පවත්වනවා. කරුණාව ඒකත් දස දිසාවටම. ආන්න බුදුරජාණන් වහන්සේ වදාලා නීවරණ නැති හිතෙන් ඒ කරුණා සිතවිලි පවත්වන උට ඒක කරුණා චිත්ත විමුක්තිය. ඒකට මේ කාම ලෝකයේ ඇදබැඳ තබන ප්‍රමාණකුත කර්ම යටපත් වෙනවා. ඒ කරුණා සහගත චිත්ත විමුක්තිය බ්‍රහ්මයා හා එක්වන මාර්ගයයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ওই විදිහටම භික්ෂුව ඉන්නවා මුදිතා සහගත. මුදිතාව කියන්නේ අන්‍යයන්ගේ සැපය, සැප වාසයට කැමති. අනේ මේ අය ආයුෂයෙන් වැඩිත්වා, වර්ණයෙන් වැඩිත්වා, සැපයෙන් වැඩිත්වා, බලයෙන් වැඩිත්වා. මේ අය
සද්ධා සීලාදී ගුණ ධර්ම වලින් වැඩිත්වා මේ ඇයිට යහපතක් වේවා මේ ඇයිට කරදරයක් නොවේවා කියලා තව අනිත් අයගේ දියුණුව කැමති. ඒ සිත පවත්වනවා හොඳට දිසා 10ටම. ඒකට කියනවා මුදිතා චේතෝ විමුක්තිය කියලා. එතකොට කාම ලෝකයේ ඇද බැඳ තබන ඒ පාටු සහගත කර්ම යටපත් වෙනවා. ඒ මුදිතා සහගත චිත්ත විමුක්තිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ මුදිතා චේතෝ විමුක්තිය බ්‍රහ්මයා හා එක්වන මාර්ගයයි. බ්‍රහ්මයා සමග එකතු වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් වදාලා මේකේ උපමාවක් වදාලේ මේ මෛත්‍රී ආදී වඩන හැටි. ඒ තමයි බලවත් පුරුෂයෙක් හග්ගෙඩියක් අරගෙන උතුරු දිශාවට හැරිලා පිඹිනවා. එතකොට ඒ හඬ උතුරු පැත්තෙම පැතිරලා යනවා. ඒ වගේ දිශාව උතුරු දිශාවට කියලා හිතින් අරමුණ අරගෙන මෛත්‍රිය පතුරවනවා. එතකොට ඒක කෙලවරක් නෑ. කොතනද මේ මෛත්‍රිය නවතින්නේ කියලා කතාවක් නෑ. ඊට පස්සේ තියෙනවා උපේක්ෂා සහගත සිත වඩනවා. තවත් ඉදිරියට කිව්වොත්. ඒ කියන්නේ මේ සත්වයා කර්මයේ දායාද කරගෙන ඉන්නේ කම්මස්සකා. කර්මයේ දායාද කරගෙන ඉන්නේ. හොඳක් කළොත් හොඳ විපාක නරකක් කළොත් නරක විපාක. යමක්ද වපුරන්නේ යයි නෙලන්නේ. ඒ නිසා උපේක්ෂා හිත පතුරවනකොට බුදුරජාණන් වහන්සේ වදාලා යාගේ අර නීවරණ රහිත හිතෙන් උපේක්ෂාව පතුරවනකොට චිත්ත විමුක්තිය. කාම ලෝකයේ ඇද බැඳ තබන පටු සහගත කර්ම යටපත් වෙනවා. ඊට පස්සේ යාට බ්‍රහ්ම ලෝකේ විපාක විඳින පිණිස තමයි කර්ම සකස් වෙන්නේ. ඉතින් ඒ උපේක්ෂා සහගත චිත්ත විමුක්තියක් ඇද්ද ඒක තමයි බ්‍රහ්මයා හා එක් වෙන මාර්ගය. ඉතින් පින්වත් වාසෙට මේ ගැන මොකක්ද හිතන්නේ? ওই විදිහට වාසය කරන භික්ෂුව ස්ත්‍රීන් සමග එක් වෙයිද? ওই විදිහට සීල සමාධි ප්‍රඥා විදිහට ওই විදිහට වඩාගෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා විදිහට ওই විදිහට නම් ජීවිතේ වඩන්නේ ධ්‍යාන වඩන්නේ. ඒ භික්ෂුව ස්ත්‍රීන් සමග ඉන්නවද? අනේ නෑ ස්වාමීනි. දැන් මේ භික්ෂුවගේ හිතේ වෛරය තියනවද? නෑ ස්වාමීනි. ওই භික්ෂුවගේ හිතේ පීඩා තියනවද? නෑ ස්වාමීනි. ওই භික්ෂුවගේ හිත කිලිටි වෙලාද? නෑ ස්වාමීනි. ওই භික්ෂුව තමාගේ හිත වසඟ කරගෙන නැද්ද? වසඟ කරගෙන නොවේද ඉන්නේ? නෑ ස්වාමීනි වසඟ කරගෙන ඉන්නේ. එහෙනම් වාසෙට ස්ත්‍රී ඇසුරක් නැති බ්‍රහ්මයාන්ගේ ලෝකෙට යන්න මේ භික්ෂුවට පුළුවන් නේ. ස්ත්‍රී ඊළඟට කියනවා වෛරී නැති හිතකින් ඉන්න බ්‍රහ්මයන්ගේ ලෝකෙට යන්න වෛරී නැති හිත පවත්වන මේ භික්ෂුවට පුළුවන් නේ. ඊළඟට පීඩා නැති සිතෙන් ඉන්න කිලිටි නැති හිතෙන් ඉන්න තමන්ගේ හිත වසඟයට ගත්ත මේ භික්ෂුවට ඒ ගුණධර්ම වලින් යුතු බ්‍රහ්මයන්ගේ ලෝකෙට යන්න බැරිද කියලා හෙව්වා. පුළුවන් ස්වාමීනි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ඕක සිදුවිය හැකි දෙයක්. මේක දේශනා කරනකොටම වාසෙට්ට හා භාරද්වාජ දෙදෙනා කියා හිටියා අභික්ඛන්තම් බන්තේ. අභික්ඛන්තම් බන්තේ. සුන්දරයි නේ ස්වාමීනි. හරිම ලස්සනයි ස්වාමීනි. මේක නම් යටට හැරි වෙලා තිබ්බ දෙයක් උඩට හැරෙවුවා වගේ. ස්වාමීනි මේක නම් වැහිලා තිබ්බ දෙයක් ඇරලා පෙන්වුවා වගේ. පාර වැරදිච්ච කෙනෙකුට පාර පෙන්වුවා වගේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව නම් අපේ ජීවිතේට ඇස්සැත්තු රූප දකිත්වා කියලා පහනක් දැල්වුවා වගේ. දැන් මේ උපමාවේ ලස්සන අර්ථයක් තියෙනවා. ඇස්සැත්තු චක්කුමන්තෝ රූපං දක්ඛින්තිති මේ අන්ධකාරයේ තේලපජ්ජෝතං ධාරේය චක්කුමන්තෝ රූපං දක්ඛීතිති. අන්ධකාරයේ පහනක් දැල්වනවා ඇස්සැත්තු රූප දකිත්වා කියලා. බුදු කෙනෙක් දහම් දේශනා කරනකොට අඳුරේ ඉන්න මිනිසුන්ට එහෙ මිනිසුන්ට ඇහක් තියෙන්න ඕනේ. නැත්තම් කොහොම මේ පේන්නේ? සසරේ පූරිත පිනක් තියෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ පහන දැල්ලුවට පස්සේ වටපිට බලන්න. බුදුවරු දහම් දේශනා කළා පහන දැල්වද්දී අහන මිනිස්සු අන්ධයි නම් රූප පේන්නේ නැත. ඊට පස්සේ මේ දෙන්නා කිව්වා භාග්‍යතුන් වහන්සේ
දිවි හිමියෙන් සරණ යනවා. ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා. දිවි තිබෙන තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයන්සේ අපිව සලකත්වා කියලා වැඳ වැටුණා. මේ දෙන්න පස්සේ කාලෙක ඇවිල්ලා මහාන වෙනවා. අරහත්ත්වයටපත් වෙනවා. අපි ඉදිරියට කතා කරමු ඒවා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ මත ඛණ්ඩණය කරන හැටි කරුණු සහිතව කාටවත් ගරහන්න නැතුව හේතු සහිතව කියනවා. පුදුම ප්‍රඥාවක්, පුදුම නුවණක්, පුදුම ශාස්ත්‍ර සම්පත්තිය, පුදුම විසරද බවක්, පුදුම බය නැති බවක්, පුදුම විදිහට ධර්මයේ ප්‍රකට කරන බවක්. පුදුම සහගතයි. මේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට සරණ යන්න ලැබුණා නේ. ඒ ධර්මයේ අපිට අහන්න ලැබුණා නේ. ඒ සංගරුවන ගැන අපිට අහන්න ලැබුණා නේ. සංසාරේ මොන පිනක්ද මේ? හිතාගත හැකි කුසලයක්ද පිනක්ද මේ විපාක දෙන්නේ? දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතන්න. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම සරණ යනවා කියලා හිතන්න. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝරත්නය දිවි තිබෙන තුරු නිවන් දකින තුරු මම සරණ යනවා කියලා හිතන්න. ඒ උතුම් තිසරණය අපගේ ජීවිතේ දුක්ගිනි නිවාදමත්වා. අද දවසේ අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාහි පදිංචි පින්වත් සිසිර කුමාර මහත්මයා, වසන්ති චතුරංගනී මහත්මිය, සුදන් අනුත්තර පුතා සහ අමාසා කලිදුනී දියණිය විසින්. ඉතින් මේ පින්වතුන් ඊටමත් වටිනා පිනක් අද ධර්ම දාණයෙන් රැස් කර ගන්නවා. ඉතින් මේ සියලු දෙනා රැස් කරගත්තු පින සියලු දිවියෝ අනුමෝදන් වෙලා මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. මේගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් සිසිර කුමාර මහත්මයාගේ මිය පරලෝකයේ හීම් බණ්ඩා පියාණන්ට සහ ඥානවතී මෑණියන්ට, චතුරංගනී මහත්මිය නමින් මියගිය මාලනී මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේගේ ඥාතීන් පරලෝක සැපයටපත් වේවා. මේ පරම පිවිතුරු උතුම් ශ්‍රී සද්ධර්මය අපිට කියලා දෙන මේ ධර්මය අපිට සරල සිංහලෙන් පරිවර්තනය කරලා අපිට හොඳට ඒ දහම් කරුණු කියවන්න, ඉගෙන ගන්නට, අහන්න සැලසූ අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝරුවනටත්, අනගාരികා මෑණිවරුන්ටත්, පැවිදි අපේක්ෂක දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වී මේ පින් බලෙන් ධර්මාවබෝධයම සැලසේවා. චතුරංගනී මහත්මියගේ පියාණන් වන ඩී.ජී. සිරිල් මහත්මයාට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. ඒ වගේම සිසිර කුමාර මහත්මයා, වසන්ති චතුරංගනී මහත්මිය, සුදම් අනුත්තර පුතා, අමාශා කලිඳුනී දියණියට, ඒ වගේම මේ පින්වතුන්ගේ ගුරුවරුන්ට, සහෝදර සහෝදරියන්ට මේ පින් ඒකාන්තයෙන් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව ගෞතම සසුනේ පිහිට ලැබේවා. ඔබ අපි කාටත් මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට ශ්‍රද්ධා රූප වාහිනියෙන් ලක්විරි ගුවන් විදුලියෙන් ධර්ම ඉගෙන ගන්න සියලු දෙනාට, කාර්ය මල්ලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අසිරිමත් සම්බුදු සරණින් සැනසී සංසාර දුකින් නිදහස් වෙන්න ඔබට මේ පින් හේතු වාසනා වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.